තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම ප්‍රඥාවෙන් ජීවිතය දකින්නට ඒ ප්‍රඥාව තුළින් ලබන ආනන්දයෙන් මේ ජීවිතය දිනන්නට ඔබට මඟ කියා දෙන පින්වත් හෝරාවක් අපි මෙලෙස ආරම්භ කරන්නට සූදානම් විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම සාකච්ඡාමය වැඩසටහන. වැඩසටහන වෙනුවෙන් වැඩම කොට වැඩ හිඳින පූජනීය මාන්කඩවල නන්දරතන ගෞරවනීය ස්වාමින් වහන්සේත් පූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමින් වහන්සේත් අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද මෙම වැඩසටහන විසුරුවා හැරීම සඳහා දායකත්වයේ දරමින් කටයුතු කරනවා මහරගම පදිංචි නලින් ගුණසේකර CW චන්ද්‍රලතා නිරෝෂි රණසිංහ ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ඔවුන්ගේ අරමුණ බවට පත්වනවා මහවත්තගේ නන්දසේන ගුණසේකර, මහවත්තගේ ප්‍රේමා පෙරේරා, මහවත්තගේ ප්‍රේමදාස පෙරේරා, මහවත්තගේ සිරිපාල පෙරේරා, ප්‍රේමරත්න එල්විටිගල ඇතුළු මියගිය සියලු ඥාති හිතවතුන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට. ඉතින් ඒ අරමුණ එලෙසින් මිටු වේවායි ප්‍රාර්ථනා කරමින් අපි මේ ධර්ම සාකච්ඡාමය වැඩසටහන මෙතැන් සිට සිදු කරන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේලාට ආරාධනා කරමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි සියලු දෙනාටම විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපය සමග ඔබ රැඳී සිටින්නේ. දීඝනිකායෙහි සංගීති සූත්‍රය පිළිබඳවයි අපි සාකච්ඡා කරගෙන ඉන්නේ. එහි සඳහන් වන දහම් කරුණු පිළිවෙලින් කතා කරගෙන එනවා. ඒකක කොටස අපි නිමා කළා. ඒ වගේම දැන් කොටස් දෙකක් වශයෙන් තියෙන දහම් කරුණු සාකච්ඡා කරගෙන එනකොට එහි අවසාන භාගයට අපි සමීප වෙලා තියෙනවා. කරුණු කිහිපයයි අපිට ඒ පිළිබඳව සාකච්ඡා කරන්න තියෙන්නේ. එතකොට ඉන් අනතුරු අපිට කරුණු තුනෙන් තුන සාකච්ඡා කිරීමේ තවත් ඉතාමත් සුවිශේෂී අවස්ථාවක් උදා වෙනවා. අපි මේ දුක වශයෙන් සඳහන් වෙන එහෙම නැත්නම් කොටස් දෙක වශයෙන් සඳහන් වෙන කරුණු පිළිබඳව එහි අවසාන භාගයට දැන් සමීප වෙලා ඉන්නවා. අද සාකච්ඡා කරනවා කුසල ධර්මයන්හි අතෘප්තිකර බව සහ ප්‍රධාන වීරිය පිළිබඳව සාකච්ඡා කළ යුතුම මාතෘකාවක්. විශේෂයෙන්ම මේ නිවන් මඟ පැහැදිලි කරගන්න උත්සාහවත් වන ඔබට මේ ඊ타ත්ම වැදගත් වන තේමාවක්. ඒ පිළිබඳවයි අපි සාකච්ඡා කරන්නේ. අද සාකච්ඡා මණ්ඩපයට වැඩම කොට සිටිනවා ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රපති කොත්මලේ කුමාරකස්සප පඬිතු හාමුදුරන් වහන්සේ. අපි ඊ타මත් ගෞරවයෙන් හාමුදුරන් වහන්සේව පිළිඅර ගන්නවා. තෙරුවන් සරණයි කස්සප. කුසල ධර්මයන්හි අතෘප්තිකර බව කියනකොට ඔබට එකපාර හිතෙන්න පුළුවන් මේ කුසල ධර්මයන් පිළිබඳව තෘප්තියකටපත් නොවීම කියනකොට ඒ කියන්නේ කුසල ධර්මයන් එපා වීමක්ද එහෙම නැත්නම් කොච්චර කුසල් කරත් තවත් මදි කියන හැඟීමක්ද කියලා. කසප හඳුන අපි එතන පැහැදිලි කරගෙන ඉමු. තෙරුවන් සරණයි සිල් දිනාටම කුසල ධර්මයන්හි අතෘප්තිකර භාවයයි කියනකොට මේ ඒ අතෘප්තිකර භාවය පිළිබඳව විග්‍රහ කොට දක්වන්නේ අසන්තුට්ඨස්ස භීයෝ කම්මිතය කියලා. ඒ කියන්නේ ඒකේ අතෘප්තිකර බවක් තියෙන්නේ ඔහුට බොහෝ කොට ඒ තවදුරටත් සිදු කිරීම පිණිස කියලා. ඒ කියන්නේ දැන් කුසලය පිළිබඳව කෙනෙක් දැන් ඇති කියන තත්වයකටපත් නොවි එයින් මත්ෙහි කුසලයන් කොහොමද දියුණු කරන්නේ කියන එක තමයි මෙතනදී විශේෂිත අභිප්‍රාය බවට පත්වන්නේ. ඒ කියන්නේ දැන් කුසල ධර්මයන් කිව්වහම ඒක මේ ලෞකික කුසලයන්ගේ ඉඳලා ලෝකෝත්තර කුසලයේ දක්වාම දිවෙන ප්‍රධාන විෂය පරාසයක්. එතකොට මේ ශාසනයේ ඉස්සෙල්ලාම ශ්‍රද්ධාව කියන තැනින් පටන් ගත්තාම ඒ කුසල ධර්මයන්ගේ වැඩිම කියන දේ අරිහත් මාර්ගයේ දක්වාම සිදු වෙනවා. ශ්‍රද්ධාවෙන් කෙනෙක් වන්දනාමාන කරනවා, මල් පහන් පූජා කරනවා, දන් දෙනවා මේ වගේ තැනකින් පටන් ගන්න කුසලයේහි දියුණුවක් තියෙන්නට අවශ්‍යයි. අතෘප්තිකර බවයි කියන්නේ ඔහු තෘප්තියකටපත් වෙන්නේ නැහැ. සමහර වෙලාවට අපි දකිනවා කුසලයන් සිද්ධ කිරීමේදී විවිධ පුද්ගලයන්ගේ විවිධ මට්ටම් වලින් තෘප්තියටපත් වීම අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඇතම් කෙනෙක් කල්පනා කරනවා අපි ලෝකේ කාටවත් වරදක් කරන්නේ නැහැ. අපි බොහොම නිර්වද්‍යව වාසය කරන මිනිස්සු. අපෙන් කාටවත් වැරදි වෙන්නේ නැහැ. ඒ අය එතනින් තෘප්තියටපත් වෙනවා. ඒ අය පන්සිල් පද පහ රැකගෙන අපි හොඳින් ඉන්න අය කියලා. සමහර වෙලාවට කෙනෙක් තෘප්තියටපත් වෙනවා. අපි පොයටත් පන්සල් යනවා. මාසයකට වතාවක් අපි දන් පූජා කරනවා. අපි මාසයකට වතාවක් දෙවතාවක් හෝ බෝධි පූජාවක් තියන්නටත් යනවා.
ඉතින් මේ වගේ අපි බොහොම ධාර්මික ජීවිතයක් ගත කරනවා කියලා එතනින් කෙනෙක් තෘප්තියටපත් වෙනවා. සමහර වෙලාවට කෙනෙක් හැමදාම බුද්ධ පූජාව තියනවා මම මෙබඳු කුසලයන්ගෙන් යුක්ත ජීවිතයක් තමයි ගත කරන්න කියලා. එයා එතනින් තෘප්තියකටපත් වෙනවා. මෙන්න මෙබඳු ආකාරයෙන් කුසලයන්ගේ තෘප්තියටපත් වීම කියන එක එක පුද්ගලයන්ගේ විවිධ මට්ටම් වලින් විවිධ පරාසයන්ගෙන් සිද්ධ වෙන බව අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. එතකොට අන්න ඒ බඳු මට්ටමේ තෘප්තිමත් භාවයක් නැති අතෘප්තිකර බවකටපත් වීම තමයි මෙතනදී අදහස් කරන්නේ. ඒ අතෘප්තිකර බව තවදුරටත් අර්ථ ගන්නවන්නේ බිහියෝ කම්මිතාය කියන වචනයෙන්. ඒ කියන්නේ ඒක තව බොහෝ කොට බහුලීකృత කරලා පැවැත්වීම පිණිස. ඒ කියන්නේ අනවද්‍ය පැවැත්මක් පවත්වන කෙනා එයා එතනින් නතර වෙන්නේ නැහැ. තව එයා දන්නවා තව එයාගේ ජීවිතයට අවශ්‍යයි ගුණධර්ම පුරාගෙන තව දුරටත් කුසලයන්ගේ ඉහළට යන්නට. එතකොට එයා එතනින් නතර නොවි එයා දන්නවා තව දාන ආදී සුචරිත ධර්මයන්ගෙන් තමන්ගේ ජීවිතේ පෝෂණය කරගන්නේ කොහොමද කියලා. ඒ දේ සිද්ධ කරනකොට එයා දන්නවා එයා හිතනවා මේක විතරක් නෙමෙයි මට පුළුවන් නම් මගේ හිත හදාගන්න පැත්තට යන්න. එයා භාවනාව පැත්තෙනුත් තව ඉදිරියට යන්න පටන් ගන්නවා. ඒකට දවසකට සුළු මොහොතක් භාවනාවකින් පටන් ගන්න කෙනෙක් සමහර වෙලාවට ඊට වඩා එහාට ගිහිල්ලා එයාගේ ජීවිතේ අර ලෝකෝත්තර මාර්ගයන් උපදවන තැන දක්වාම එයා තෘප්තිකරව ඉදිරියට යනවා. මෙන්න මේක තමයි අසන්තුට්ඨිතාච කුසලේසු ධම්මේසු කියන්නේ කුසල ධර්මයන්ගේ තියෙන ඒ කියන්නේ තෘප්තිමත් නොවු හැඟීම. තව සිදු කිරීමට ඇති කැමැත්ත කියන එක කියලා කියන්නේ. එහෙම නැතුව දැන් අපි ගත්තාම කෙනෙක් එක දවසක් පින්කමක් කරලා නැවත ඒක කළා දැන් ඒක හරි කියලා සීමාවකටපත් වීම පමණක්ම නෙමෙයි. එයාට ඒ බඳු මට්ටමේ කුසලයක්. ඒ කියන්නේ දැන් අපි කුසල ධර්ම විවිධාකාර කුසල ධර්ම කළාට අපි ඒ කුසලයන් බෙදන්න පුළුවන්. ලෞකික කුසල් තියෙනවා. ලෝකෝත්තර මට්ටමේ කුසල් තියෙනවා. රූප භූමි මට්ටමේ කුසල් තියෙනවා. අරූප භූමි මට්ටමේ කුසල් තියෙනවා. මෙන්න මේ විදිහට අපිට මේ මට්ටම් වල කුසලයන් කෙනකෙනාට Tamanට එකතු කරගන්නට පුළුවන්කම තියෙනවා. මේ අපරියාපන්න භූමියටයි ලෝකෝත්තර කුසලයේ අරිහත් මාර්ග කුසලයේ දක්වාම එයා සෑහීමකටපත් වෙන්නේ. එයාට පේනවා තව මේ පාරේ යන්න තියෙනවා, තව ඉදිරියක් තියෙනවා කියන එක. අන්න ඒක තමයි කෙනෙකු සතුව තිබිය යුතු කුසල ධර්මයන්හි තිබෙන මේ අසන්තුට්ඨිතාවය කියලා කියන්නේ. ඒක වටිනා ගුණාංගයක්. එහෙම නැතුව සමහර වෙලාවට අර කුසලයේ පිළිබඳව අපි හිතමින් ඒ එක සීමාවක පමණක්ම රැඳී සිටීමම නෙමෙයි. සමහර වෙලාවට කෙනෙක් හිතනවා ලෞකික කුසලයන් පමණක් කිරීම ප්‍රමාණවත්. ඒක දිව්‍ය ලෝකෙ ගිහිල්ලා නිවන් දකින්න හරි මොනියම් හෝ බලාපොරොත්තු වෙන නිසා ඒ අය තෘප්තිමත් වෙන්නේ අර ලෞකික කුසලයේ තුලින් පමණයි. ඊට වඩා ගැඹුරු ධර්ම මනසිකාරයන් තුලින් ලෝකෝත්තර ධර්මයේ කොහොමද උත්පාදනය වෙන්නේ කියන තැනකින් එයා වීරය දියුණු කරනවා, වීරය වඩනවා කියන එක එයාගේ ජීවිතේ සිද්ධ වෙන්නේ නැහැ. අන්න එතකොට එයා එක මට්ටමකින් තෘප්තිමත් වෙලා තියෙනවා. සමහර වෙලාවට එක පින්කමක් කළත් කෙනෙකුට තෘප්තිමත් වෙන්න පුළුවන්. දැන් මම කළානේ මේක ආයෙ කරන්න අවශ්‍ය නැහැනේ. දැන් සමහර වෙලාවට අපි හිතමු කටින පින්කමක් වෙන්න පුළුවන්. අෂ්ටක පරිස්කාර පූජාව. එකපාර සිරීපාද ගියාම ඇති කියලා හිතෙන්. වතාවක් සිරීපාද ගියාම දැන් හරි කැලණිය වැන්දාම එකපාරක් වැන්දාම දැන් ඇති කියලා එක වතාවක් ඒ වැඩේ කළාම ඒක එතනිනුත් කෙනෙක් තෘප්තියටපත් වෙනවා. ඒ වගේම මේක ඊට වඩා එහාට යනවා. සමහර වෙලාවට ඒ මට්ටමේම කුසලයන් විතරක් කරන අය ඉන්නවා සමාජයේ. ඒ කියන්නේ දැන් පූජා කිව්වහම ඒ අය හැමදාම කරන්නේ පූජා පවත්වන එක තමයි. ඒ අය හැමදාම කරන්නේ විවිධ පූජා සංවිධානය කරගෙන ඒ බඳු මට්ටමේ පූජාවන්ගෙන් අතෘප්ති කරව ඉන්නවා. හැබැයි ඒ මට්ටමේ කුසලයේ තුල පමණක් වුන් තෘප්තිමත්. දැන් මල් පූජාවන්, විශාල පූජාවන්, පහන් පූජාවන් සූදානම් කරගන්න අය ඒ අය කැමති ඒ වට්ටමේ ඒ බඳු පූජාවන් වලටමයි. ඒකේ අතෘප්ති කරයි. දැන් හැම තැනකම පින්කමක් තිබුණොත් ඒ අය බොහොම ශ්‍රද්ධාවෙන් එතෙන්ට සම්බන්ධ වෙන එක බොහොම වටින දෙයක්. හැබැයි ඒ අයගේ තෘප්තිමත්කමකුත් තියෙනවා. ඒ මට්ටමේ දේවල් වලට විතරයි ඒ අය සම්බන්ධ වෙන්නේ. එතනින් එහාට මෙතන සත්පුරුෂ සමූහයක් එකතු වෙලා දැන් අද මෙතනදී අපි දවස පුරාවටම සිල් ආරක්ෂා කරගෙන මේ විදිහේ වැඩ කටයුතු කරනවා. ඊට පස්සේ අපි මේ විදිහට අපේ ජීවිතේ පුරාවටම තමන්ගේ ජීවිතේ තමන් භාවනාවට මේ කාලයක් වෙන් කරගෙන මේ කාල සීමාව භාවනා කරනවා. ඒකට අන්න ඒ වගේ දේවල් වලදී ඔවුන් ඒකත් එක්ක එකතු වෙන්නේ නැහැ. අර මට්ටමින් ඔවුන් තෘප්තිමත් වෙලා තියෙනවා. මම පින්කම් කරන කෙනෙක් නේ. මම දුගතියකට යන්නේ නැති වෙයි. මේ මට හොඳට ප්‍රමාණවත් කියලා හිතලා එයාගේ ජීවිතය ඇතුළේ එයා තෘප්තිමත් බවක් ගොඩනගා ගන්නවා එක අවස්ථාවක එක මට්ටමක.
අන්න එය එසේ නොවිය යුතුයි. අසන්තුට්ඨිතා කියලා කියනකොට එසේ තෘප්තිමත් බවකට පත්වීම කියන එක නෙමෙයි. ඒක කුසලයක් කරලා එතනින් තෘප්තිමත් වීමවත්, එක මට්ටමක කුසල ධර්ම සමූහයක් කරලා එතන තෘප්තිමත් වීමවත් නෙමෙයි බුද්ධ ශාසනය තුල අගය කරන්නේ. අසන්තුට්ඨිතාච කුසලේසු ධම්මේසු කියනකොට හැම වෙලාවකදීම එතනින් එහාට එතන දියුණුවක් ලබා ගන්න කොහොමද? ඒ වගේම බහුල වශයෙන් බහුලීකృత කරලා විවිධාකාර කුසලයන් සිද්ධ කරන්නේ කොහොමද කියන එක පිළිබඳව නිරන්තරයෙන්ම කල්පනා කරනවා. එතකොට අර මල් කරුවගේ උපමාව දක්වන්නේ මල් සකස් කරන කෙනෙක් විවිධ වර්ණයන්ගෙන් යුක්ත විවිධ මල් හොයාගෙන ඇවිල්ලා එයා ලස්සන මල් සකස් කරලා මල් මාලා, මල් වඩම්, මල් වට්ටි සකස් කරලා එයින් දියුණුවටපත් වෙනවා වගේ නුවණැති කෙනා විවිධ ආකාරයේ කුසලයන්ගෙන් තමන්ගේ ජීවිතේ පෝෂණය කරගන්නවා වගේ. කුසලයන් කියන එකේදී අසන්තුට්ඨිතාවය කියන එක අතෘප්තිකර බවක වාසය කිරීම කියන එක ඊටාම වැදගත්. ඒ කියන්නේ ඉඩ ලැබෙන සෑම වෙලාවකදීම ඒ කෙනා පෙළඹෙනවා තමන් කරා පැමිණෙන කුසලයේ අප්‍රමාදීව සිද්ධ කරගන්නට, ඒ කුසලයේහි හැසිරෙන්නට ඔහු උත්සාහවත් වෙනවා. ඒ තමයි මේ කියන කරුණ අසන්තුට්ඨිතාච කුසලේසු ධම්මේසු කියන කාරණාව බවට පත් වෙන්නේ. දැන් කසපහන්න මෙතනදී තවත් මම හිතන්නේ වඩාත් පැහැදිලි වීම පිණිස මේ කාරණාව දැන් කුසල ධර්මයක් කරලා ඒ ගැන හිත සතුටු වීම වැදගත් දෙයක් නේ. ඒ ගැන ඇති කරගන්න සන්තුෂ්තිය ඉතාමත්ම වැදගත් දෙයක්. එය කුසලයේ බලවත් වීම සඳහා එක කාරණාවක්. ඒ කියන්නේ පස්චිම චේතනාව බලවත් කර ගැනීම. එතකොට මේ කුසල් ගැන Taman කළ කුසල් ගැන හිතලා සතුටු වීමේ වැදගත්කම සහ මේ කතා කරන අතෘප්තිකර බව මෙන්න මේ ගැන මේ යම් පැහැදිලි කිරීමක් කරනවා නම් හොඳයි. සමහර වෙලාවට අපි දකිනවා සමාජය තුළ කතා කරනකොට කුසල් පිළිබඳව වුණත් අපි දැන් ඒක කරානේ. ඒක එතනින් ඉවරයි. ඒක ගැන ආයෙ හිතන්න ඕනේ නැහැ කියලා ඒ පිළිබඳව අතහැර දමන අවස්ථාව. සමහර වෙලාවට කරපු කුසලයක් පිළිබඳව යම්කිසි පසුතැවීමක් ඇති වෙනකොට ඒ පසුතැවීම වසා ගැනීම සඳහා ඒක පාවිච්චි කරනවා. දැන් අපි ඒක කරලා ඉවරයි. ආයෙ ඒක මට අවශ්‍ය නැහැ කියන තැනකින්. නෑ, කුසලයක් කළා නම් ඒ කුසලය නුවණැත්තට පුළුවන්කම තියනවා බොහෝ කොට අවසාන අවස්ථාව දක්වාම ඒක භාවිත කරන්නට. දැන් පුබ්බ චේතනාවට සීමාවක් තියෙනවා. පුබ්බ චේතනාවට තියෙන සීමාව තමයි ඒ කුසලය කරනකම්. ඒ කියන්නේ කුසලයක් කරනකොට අපි තුන් චේතනාවක් දකිනවා. එකක් පුබ්බ චේතනා, එකක් මුංචන චේතනා, එකක් අපර චේතනා. පුබ්බ චේතනාව කියලා කියන්නේ අපි යම් කුසලයක් කරන්නට පෙර ඇතිවෙන පූර්ව චේතනාව. ඒ ක්‍රියාවට නංවන්නට පෙර ඇතිවෙන මුලින් හටගන්න චේතනාව. දැන් කෙනෙක් හිතනවා රුවන්වැලි සෑය ළඟට ගිහිල්ලා මට මල් පූජා කරන්න තිබුණොත් හොඳයි කියලා. එයා සූදානම් වෙනවා රුවන්වැලි සෑය ළඟට යන්න, මල් හොයාගන්න. ඒ සූදානම් වෙනකොට ඒ සියල්ලම පුබ්බ චේතනා ගණයට තමයි අයිති වෙන්නේ. අර පළමු සිත පහළ වුණ තැන ඉඳලා එයා යම් ක්‍රියාත්මක වීමක් කරනවා නම් ඒ සෑම දෙයක්ම පුබ්බ චේතනාවට කියන තැනට අයිති වෙනවා. ඊට බලාපොරොත්තු වුණ පරිදි ගිහිල්ලා අර මල් ටික පූජා කරනකොට පූජා කරන මොහොතේදී ඒ වෙලාවේදී කියනවා මුංචන චේතනාව කියලා. තමයි බලාපොරොත්තු වෙච්ච දේ දැන් ක්‍රියාවට නංවනවා. ඒ දේ සිද්ධ කරනවා. ඊට පස්සේ එළඹෙන්නේ අපර චේතනාව කියන එක. පුබ්බ චේතනාවට සීමාවක් තිබුණා. ඒක ක්‍රියාවට නංවනකම්, ක්‍රියාවට නංවලා ඉවර වෙනකම් මුංචන චේතනාවට සීමාවක් තියෙනවා. හැබැයි අපර චේතනාවට එහෙම සීමාවක් පනවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක තමන් ඉන්න මට්ටමේ ඉඳලා මරණය දක්වාම එයාට අපර චේතනාවත් එක්ක වාසය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඒ කුසලය කියන එක එහෙම අතහැරිලා යා යුතු දෙයක් එහෙම නෙමෙයි. කුසලය කියන එක ශක්ති සම්පන්න දෙයක් බවට පත්වන්නේ අපි නැවත ඒ පිළිබඳව කරන මානසිකාරයත් එක්ක. නැවත ඒ පිළිබඳව අපි හිතෙන් හිතනකොට ඒ කුසලය සිහිපත් කරමින් ඒ අනුමෝදන් වෙනකොට ඒ කුසලය අපිට අර ಪರಿචිත කුසලයක් බවට පත් වෙනවා. අපි පුරුදු කරපු කුසලයක් බවට පත් වෙනවා. එතකොට යම්කිසි විදිහකින් අපිට මාර්ගඵලාදිගමයන් සාක්ෂාත් නොකොට අපි ඒ භූමිය නොඉක්ම වූ මට්ටමක ඉඳලා කඩුරී කරනවා නම් අපිට අර බොහෝ කොට අපි පුරුදු කරපු කුසලයක් චුතිචිත්තයට අරමුණු වන්නට පවා ඉඩකඩ තියෙන්නේ බොහෝ කොට පුරුදු කරපු කුසලයක්. අන්න ඒ නිසා තමයි අපි කරපු කුසල් අපි අමතක නොකොට යුත්තේ. ඒ කුසලය අපි නැවත අනුස්මරණය කළ යුතුයි. නැවත මෙනෙහි කළ යුතුයි. කුසලයක් කළාම නුවණැත්තෙකුට ඒ ගැන පසුතැවීමක් ඇතිවන්නට කිසිම ඉඩක් ඇත්තේ නැහැ. සමහර වෙලාවට අපි ගිහිල්ලා දානයක් දෙනවා.
එතකොට ඒ දානයක් පූජා කරන්නේ අපි මහා සංඝරත්නය කියන අරමුණ තුළ පිහිටලා. හිතන්නකෝ මේ පූජාව ප්‍රතිග්‍රහණය කළ සාමින්වහන්සේ. එහෙම නැතිනම් ඒ ආයතනය හෝ නිසා ඔබට යම්කිසි අප්‍රසාදයක් ඇති වෙනවා පසු කාලීනව කියලා. එතකොට ඔබට දැන් අර මුංචන චේතනාව කියන එක තුළ ඔබේ කුසලයේ අපිරිසිදු කරගන්නවාද කියන එක තියෙන්නේ ඔබ සතුව. එතකොට දැන් අර දානේ පූජා කළේ මහා සංඝරත්නය හරමුණු කරගෙන. එතකොට දැන් ඒ එක ස්වාමින්වහන්සේ නමකගේ තිබෙන වරදක් දැකලා ඔබ දානය පිළිබඳව කල්පනා කරනවා නම් ඒක බුද්ධිමත්කම කියන්නේ. ඔබට හැකියාවක් තියෙන්නට ඕනේ. මම පූජා කළේ මේ වගේ ගති තියෙන කෙනෙකුට නෙමෙයි. මම පූජා කළේ මහා සංඝරත්නයට. මහා සංඝරත්නය අතර දුස්සීල පුද්ගලයෝ ඇත්තේ නැහැ. කාසාව කණ්ඨක කියන භික්ෂුව වුණත් තබාගෙන යටත් මහා සංඝරත්නය උදෙසා කියන සංඥාවෙන් දන් දෙන්න පුළුවන්. එතකොට ඔහු සතුව කොච්චර දුර්ගුණ තිබුණත් අපි දානේ පූජා කරන්නේ මහා සංඝරත්නය අරමුණු කරගෙන නම් ඒ සමාන සිතක් අපිට පහළ වෙනවා නම් ඒකේ සමාන ආනිසංස තමයි ලබන්න පුළුවන්කම තියෙන්නේ. සා කරපු කුසලයක් පිළිබඳව කිසිම විදිහකින් අපිට ඊට පසුව පසුතැවීමක් උපදවා ගන්නට අවශ්‍ය වන්නේ නැහැ. අපි ඒ කරපු කුසලයේ පිළිබඳව නැවත නැවත හිතේ ප්‍රසාදයම උපදවා ගත යුතුයි. නැවත නැවත සිතින් ඒ කුසලයම භාවිත කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ අවස්ථාවේදී චුන්දකර්මාර පුත්‍රගේ දානේ වළඳපු වෙලාවේදී බුදුරජාණන් වහන්සේ චුන්දකර්මාර පුත්‍රගේ හිතට පසුව සැකයක් ඇති වෙයි කියලා දැකලා බුදුරජාණන් වහන්සේ අර එහි ආනිසංස පිළිබඳව දේශනා කරන අවසාන වශයෙන් පූජා කරපු දානේ ආනිසංස සහ පළමු පූජා කළ දානේ ආනිසංසයි මේ සියල්ලම එක සමාන ආනිසංස ගෙන විද්දෙන දානයන්නේ කියලා. එතකොට අර පස්චිම චේතනාව කෙනෙකුගේ හිතේ ඇති වෙන එක ඊටාම වැදගත්. සමහර වෙලාවට අවුරුදු 50කට 60කට පස්සේ තමන් එච්චර කාලයක් පුරුදු කරපු කුසලයේ පිළිබඳව වුණත් කෙනෙකුට ඇති වුණොත් එහෙම මම පූජා කරපු දේ එහෙම ගැලපෙන්නේ නැහැ මම කරපු වැඩේ හරි නැහැ කියලා හිතුනොත් ඒ කියන්නේ අපිරිසුදු බවට පත් කරගෙන තියෙන අර මුළු අවුරුදු 50ක 60ක කරගත්ත කුසලය දැන් එයාට මරණාසන්න මොහොතේදී අරමුණු වෙන්නේ මොකද්ද? අර අපිරිසුදු බවට පත් කරගත්ත ඕමක මට්ටමේ දෙයක් න්යාට එතනදී ඇති වෙන්නේ. අන්න ඒ නිසා කුසලය කියන එක සිද්ධ කළාම අපරචේතනාව විදිහට ලොකු වගකීමක් පැවරෙනවා. එහි අවසාන කාලය දක්වාම සිතෙහි චිත්ත පාරිශුද්ධත්වය පවත්වා ගැනීම කියන එකේදී. එතකොට ඒක නැවත නැවත භාවිත කරන්නට ඕනේ. අසන්තුෂ්ඨිතාවයට තමයි ඒකත් අයිති වෙන්නේ. දැන් ඒක ගැන හිතලා දැන් ඇති මම ඒක හැමදාම හිතනවානේ කියලා එතන තෘප්තිමත් භාවයකටපත් විය යුතු නැහැ. අලුතෙන් නැවතේ කුසලයේ අනුස්මරණය කිරීම ආපහු එබඳු කුසලසිත නැවත නැවත ඉපැත්මට හේතුවක්. නැවත නැවත හැමදාම නිරන්තරයෙන් මේ කුසලයේ පිළිබඳව හිතන එක මෙනෙහි කරන එක නැවත නැවත එබඳු කුසල චිත්තයන්ගේම පහළ වීමට හේතුවක් වෙනවා. අන්න ඒ නිසා කුසලය කියන එක ප්‍රමාණ කළ යුතු දෙයක් නෙමෙයි. මෙතකින් මේක කළා මෙතනින් මේක ඉවරයි කියලා ඒක ප්‍රමාණ කළ යුතු දෙයක් නෙමෙයි. කුසලය කියන එක ජීවිතේ නැවත නැවත භාවිත කළ යුතු දෙයක්. අපි යමක් සිද්ධ කළාම ඒක මරණාසන්න මොහොත දක්වාම මරණය දක්වාම සිද්ධ කළ මොහොතේ ඉඳලා සිත පිරිසුදු කරගනිමින් නැවත නැවත භාවිත කරන්නට පුළුවන් දෙයක්. ඒක තමයි අසන්තුෂ්ඨිතාවයට ඇතුළත් වෙන කරුණක් විදිහට අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන ප්‍රධානම කරුණ. පුබ්බ චේතනා මුංචන චේතනා සහ අපර චේතනා පිළිබඳව අපේ ගෞරවනීය කස්සපහඳුරු සිහිපත් කළ නිසාම මේ සිහිපත් කරන එක වැදගත් වෙනවා. පූර්ව චේතනාව කියනකොට ඔබ කුසලයක් කරන්නට පෙර ඔබ සතුව පහළ වෙන චේතනා සමූහය. ඔබ දානයක් පූජා කරන්න හිතනවා නම් ඒ දානේ පූජා කරන අවස්ථාව දක්වා ඔබ සිතිවිලි සමුදාය තමයි පුබ්බ චේතනා සංඛ්‍යාවට ඇතුළත් වෙන්නේ. අපි ඔබට ඉතාම හොඳ යෝජනාවක් කරන්න කැමතියි. ඔබට අද බලවත් කුසලයක් ඔබ හිතන්න ඔබට අදහසක් තියෙන ඉතාමත් වටිනා කුසලයක් පිළිබඳව. හැබැයි අද ඒක කරගන්න ශක්තියක් නැහැ. හැබැයි ඔබ ඉලක්කයක් තබා ගන්න. මම ජීවිතේ කෙදිනක හෝ මෙන්න මේ කුසලය කරනවා කියලා. එතකොට ඒ කුසලය ඔබ යම් කිසි දවසකදී කරයි. ඒ කුසලය කරන දක්වා ඔබ සිතන සමස්ත සිතිවිලි සමුදායම ඒ කුසලයේ පිළිබඳව සිතන සමස්ත කුසල සිතිවිලි සමුදායම පුබ්බ චේතනා සංඛ්‍යාවට ඇතුළත් වෙනවා. එතකොට හිතන්න ඔබ අවුරුදු 10කින් ඒ කුසලය කරන්නේ. ඔබට අද කරගන්න බැරි තරම් මහත් කුසලයක්. හැබැයි අවුරුදු 10ක් තිස්සේ ඔබ පුබ්බ චේතනාව ශක්තිමත් කරලා තියෙනවා. ඉතින් කසපන්න මේ වගේ අර ශ්‍රද්ධාව තියෙනවා නම් වමනාව තියෙනවා නම් කෙනෙකුට මේ ලබාගත් මනුස්ස ජීවිතෙන් කොච්චර ඵල ප්‍රයෝජන ලබන්න පුළුවන්ද?
අවාසනාවකට වගේ මේ ධර්මයේ පිළිබඳව අතිධාවනය කිරීමෙන් කරන විග්‍රහයන් නිසා ඇතම් උදවිය අපේ බෞද්ධ පින්වතුන් කුසල් කරලා ඒ කුසලයේ ශක්තිමත් කරගන්න තියෙන අවස්ථාවන් දුර්වල කරගන්න අර අපර චේතනාව ජීවිත කාලයක් පුරාවට හිතලා ශක්තිමත් කරගන්න පුළුවන් ඒ කුසලයේ අතහැර ගන්නවා සියල්ල අතහරින්න තියෙනවායි කියලා කුසලයට අතහරින්න ඉස්සෙල්ලම පෙළඹීම නිසා. ඒ නිසා ඔබ කල්පනාකාරී වන්නට ඕන. ධර්මය කියලා කියන්නේ හරි පැහැදිලිව තේරුම් අරගන්න ඕන දෙයක්. එහෙම නැතුව ඇහෙන හැම දෙයක්ම ධර්මය කියලා හිතාගෙන ඔබේ වටිනා කුසලය අහිමි කරගන්නට එපා. දැන් අපි මේ කුසල ධර්මයන් පිළිබඳව අතෘප්තිකර ස්වභාවය ගැනයි මේ සාකච්ඡා කරන්නේ. කස්සප හඳුන්නේ දැන් දානය පිළිබඳව කෙනෙකුට එහෙම අදහසක් තියෙන්න පුළුවන්. සීලය ගැන අදහසක් තියෙන්න පුළුවන්. අපි පන්සිල් රකින්න මේ ඇති කියලා. භාවනා සම්බන්ධෙනුත් තියෙනව නේද මේ වැරද්ද? ගොඩක් දෙනෙක් භාවනා කමටහනක් වඩන්න ගිහිල්ලා කිසියම් අත්දැකීමක හිර වෙලා එතන නතර වෙන ගතියක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම භාවනාව සම්බන්ධයෙන් වුණත් මේ තියෙන අසන්තුෂ්ඨිතාවය කියන දේ නැති බව අපට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේ එක විනාඩි 10ක් 15ක් භාවනා කරන්න තියාගෙන ඉන්න තැන ඉඳලා කෙනෙක් පැයක් දෙකක් භාවනා කරන තැන දක්වා සමහර වෙලාවට කෙනෙක් ජීවිතයේ වැඩ කටයුතු වලින් පැත්තකට ගිහිල්ලා එක සතියක් නිවාඩු දාලා භාවනා කරලා ආපහු පුරුදු විදියට පුරුදු ජීවිතයේ වැඩ කටයුතු ටික කරගෙන යන තැන දක්වාම මේ කියන ගතිගුණේ නැතිකමක් සමහර වෙලාවට තියෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ එයා තෘප්තිමත් වෙනවා එතනින්. දවසට විනාඩි 15ක් භාවනා කරලා එයා එතනින් තෘප්තිමත් වෙනවා. කෙනෙක් ඉන්නවා එයා දවසට පැයක් විතර භාවනා කරලා එතනින් තෘප්තිමත් වෙනවා. සමහර වෙලාවට කෙනෙක් නිවාඩුවක් අරගෙන දවස් 3ක් විතර සතියක් විතර භාවනා කරලා එයා එතනින් තෘප්තිමත් වෙනවා. මේ එයාගේ ධර්මානුකූල ජීවිතයේ ප්‍රතිපදාවට අනුව හැසිරෙන හික්මෙන ජීවිතයේ එපමණයි කියලා හිතලා. නිසා ඒක තෘප්තිමත් බවකට පත්විය යුතු තැනක් එහෙම නෙමෙයි. සමහර වෙලාවට බොහෝ පිරිසක් ඉන්නවා යම් අත්දැකීම් ලැබෙනකොට හිත එකඟ වෙනකොට අර සමින සීපත් කළා වගේ විවිධ අත්දැකීම් මට්ටම් වලදී ඒ තැන්වල හිර වෙලා එතනින් එහාට යන්නේ නැතුව එතන රැඳිලා ඉන්නවා. හිත තැබූ පමණින් සමහර වෙලාවට කෙනෙකුට මොනවත්ම අප්‍රකටව ගිහිල්ලා සිත සැඟවිලා ගිහිල්ලා ඒක හිස් බවක් වගේ දෙයක් ප්‍රකට වෙනකොට හිතනවා මේ තමයි ශුන්්‍යත විමුක්තිය කියලා කියන්නේ. එතකොට මේ ඔක්කොම හිස් දැන් මොනවත්ම නැහැ කියන තැනක යා හැමදාම මේ තැනට සමවැදී වගේ එතනට වෙලා වාසය කරනවා. සමහර වෙලාවට ඊටමත් සිතට සැහැල්ලුවක් දැනෙන තැන්වල චිත්ත ඒකාග්‍රතාවයේ ගොඩ නැගුණු තැන්වල හිතේ සමාධි මට්ටම් වලදී එයා එතනදී තෘප්තියකටපත් වෙලා එතනින් එහාට ආයෙ හිතන්නේ නැහැ. එතනින් එහාට නැවත බිහියෝ කම්මිතාවයකට එතනින් මත්ෙහි වැඩෙන්නේ මොනවද කියන එක පිළිබඳව විමසීමක් නැහැ. ඒකට එතන මත්ෙහි වැඩිම පිළිබඳව විමසීමක් නැතුව එතන තෘප්තිමත්ව වාසය කිරීමක් බොහෝ කොට දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ භාවනා කරන පින්නතුන් අතර වුණත් ඒ කියන්නේ සමතාදී වශයෙන් භාවනා කරන පින්නතුන් අතර වුණත් මේ ගතිය අපිට බොහෝ කොට දකින්නට පුළුවන්කම තියෙනවා. ධ්‍යාන ඉපදෙව්වා සමහර වෙලාවට ප්‍රථම ධ්‍යානය ලබාගත්ත කෙනා ඒ මට්ටමින් තෘප්තිමත්ව ඉන්නවා. එතනින් එහාට මත්ෙහි උත්සාහවත් වෙන්නේ නැතුව. සමහර වෙලාවට කෙනෙක් ဒုတိ ධ්‍යානය උපදවගෙන ඒ මට්ටමේ ඉන්නවා. කෙනෙක් තෘතිය ධ්‍යානය උපදවගෙන ඒ බඳු මට්ටමේ ඉන්නවා. කෙනෙක් චතුර්ථ ධ්‍යානය උපදවලා ඒ මට්ටමේ ඉන්නවා. රූපාවචර මට්ටමේ වගේමයි අරූපාවචර මට්ටමේ ඒ මට්ටම් ඉක්මවා ගත නොහැකිව ඒ මට්ටම් වල රැඳී සිටින කමක් සමහර වෙලාවට ඒ පුද්ගල චරිතවල දකින්නට පුළුවන්කම තියෙනවා භාවනාව ඇතුලෙන් ගියාම. ඒකට ධානයක් නැති දවසකට විනාඩි 10ක් 15ක් භාවනා කරන තැන ඉඳලා අරූපාවචර ධාන තල දක්වාම අතෘප්තිමත් කර භාවයක් කියන එක නැතිව ඒ තැන්වල ඇති කරගන්න තෘප්තිමත් බවෙන් යුක්තව කටයුතු කිරීම පොදුවේ ගත්තාම දකින්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා තමයි මේ සියලු මට්ටම් අපි අතෘප්තිකරව හැසිරිය යුතු තැන් විදිහට දැකිය යුත්තේ කුසලේසු ධම්මේසු අසන්තුට්ඨිතා කියලා කොට. ඒ කියන්නේ කුසල ධර්මයන්හි අසන්තුට්ඨිතාවය පිළිබඳව කතා කරනකොට අපි ඒ පිළිබඳව තීරණය කළ යුතුයි. ඒ භාවනාවට අදාළව වුණත් අපිට තියෙන්නට අවශ්‍යයි මේ අතෘප්තිකර ස්වභාවය කියන එක. ඒ දවසකට අපි පොඩි වෙලාවක් භාවනා කරන කෙනෙක් ඊට පස්සේ ආ දැනගන්නට ඕනේ ඒක කොහොමද ආ දියුණු කරගන්නේ. එතකොට පැයක් දෙකක් භාවනා කරන තැනට දියුණු කරගත්ත කෙනෙක් එතන තෘප්තිමත් වෙන්නේ නැතුව එයාගේ මුළු සමස්ත ජීවිතේම භාවනාවක් බවට පත් කරගන්නේ කොහොමද? ඒ කියන්නේ මේ කියන්නේ ඔක්කොම දමල ගහලා ගිහිල්ලා ගහක් යටකට වෙලා භාවනා කරන්න කියන එක එහෙම නෙමෙයි. අපිට පුළුවන් යෝනිසෝ මනසිකාරයේ පවත්වන එක
අපිට වැඩ කටයුතු කරන ගමන් උනත් සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලාගේ ජීවිතයේ භික්ෂු ජීවිතය කියලා කියනකොට උන්වහන්සේලා කුටියට වෙලා මේ පළඟක් බැඳගෙන ඉඳගෙන පමණක් ඉඳලා මේ සියල්ලම බණ භාවනා කරනවා කියන එක ඇතුළේ නියැලෙන පිරිසක් නෙමෙයි. වත්තක්ඛන්දකයේ තියෙන වත් ටික කරන්න ගියත් සමහර විටක මුළු සමස්ත දවසම ගෙවිලා යනවා වත් ටික කරන්න, වත් පිළිවෙත් ටික කරන්නම. එතකොට ඒ වැඩ ටික කරන ගමන්, ඒ අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ගමන්, කුදුමහත් කටයුතු වල නියැලෙන ගමන් උන්වහන්සේලා ආත්ම විමුක්තිය, ආත්ම දමනය, ආත්ම ශමනය පිණිස අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්නවා. ඒක තමයි භාවනාව කියලා කියන්නේ. ඒක මුළු ජීවිතය පුරාවටම ව්‍යාප්තව යන දෙයක්. එතකොට එයා භාවනාවේහි අතෘප්ති කරයි කියලා කියන්නේ එයා කාල සීමාවක් නැතිව එයා මේ සිහිය දියුණු කරගෙන එයාගේ ජීවිතේ පුරාවටම මේ භාවනාව ව්‍යාප්ත කරගන්නට එයා උත්සාහවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට අර භාවනාව ඇතුලේ එයා හැම වෙලාවකදීම අතෘප්ති කරයි. ඒක ධ්‍යාන මට්ටම් වලටපත් උනත් ඒ මට්ටම් වලදීත් එයා අතෘප්ති කරයි. තව ප්‍රථම ධ්‍යානෙ ලැබුවාම එයා දකිනවා ඒකේ තියෙන ආදීනවේ දකිනවා. මේක කාමසහගත සංඥාවන්ට බොහොම කිට්ටුයි. එතකොට විතක්ක ਵਿਚාර කියලා කියන්නේ අරමුණක් විතක්ක ਵਿਚාර වශයෙන් හැසිරෙනවා කියලා කියන්නෙම ඒක කාම සංඥාව උපදින්න ආසන්නයි. ඒ නිසා මේක ආදීනව සහිතයි. නිසා මට පුළුවන් නම් මේ අරමුණු වල විතක්ක ਵਿਚාර කියන ගතිය සංසිඳවන්න. එයා ඒ නිසා විතක්ක ਵਿਚාර කියන දෙක සංසිඳවල ස්වභාවයෙන්ම අර ධානයේ තුල පිහිටා හිටින මට්ටමට එයාගේ හිත වඩනවා විතක්ක අවිචාර සමාධිය දක්වා. මෙන්න මේ විදිහට ඒ ධානයේ හිතේන ආදීනවේ පිළිබඳව දකිමින් ඊට මත්තේහි ලැබිය හැකි ධාන අපි කියන අභිභවනය කරමින් යනවා. අභිභායතන කියලාත් කියනවා. එතකොට මේ අභිභවනය කරමින් අනිත් දේ ලබා ගැනීම සඳහා වෑයම් කිරීමක් තියෙනවා. නේව සංඥා නා සංඥා තලයේ දක්වා ගියත් එයත් එතනින් එහාටත් වෑයම් කරනවා. මොකද එයා දන්නවා එතනදී සසර හිස් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා සක්කාය දිට්ඨිය ආදී සංයෝජන ධර්මයන් දුරු කරලා සෝතාපට්ටි මාර්ගය උපදව ගන්න කොහොමද කියලා බලනවා. එතනින් එහාට ගිහිල්ලා එයා දන්නවා සෝවාන් වුණත් තවත් ප්‍රතිසන්දිය ලබන්න පුළුවන් හේතු තියෙනවා. දුක සම්පූර්ණ දුරු වෙලා නැහැ. කෙලෙස් ධර්ම පවතිනවා. එහෙනම් සකුදාගාමි වීම පිණිස, අනාගාමි වීම පිණිස, අරහත් වීම පිණිස එයා වෑයම් කරනවා. අරහත් ඵලය උත්පාදනය දක්වාම අනවතර නොනවතින විදිහේ වැඩපිළිවෙලක එයා තමන්ගේ ප්‍රතිපදාව යොදා ගනු ලබනවා. ඒ තුළ තමන්ගේ ජීවිතේ හික්මවනවා. අන්න ඒක තමයි අසන්තුට්ඨිතාච කුසලේසු ධම්මේසු කියලා විශේෂයෙන්ම දක්වන්නේ කුසල ධර්මයන්හි අතෘප්තිකර ස්වභාවයයි කියලා. දැන් මේ කුසල ධර්මයන්හි අතෘප්තිකර ස්වභාවය පිළිබඳව කතා කරනකොට අපිට සංගීත සූත්‍රයේ හම්බෙන ඊළඟ කාරණාව තමයි ප්‍රදන් වීර්යයෙහි නොපසුබස්නා බව කියන එක. ඒ කියන්නේ දැඩිව වීර්ය ආරම්භ කරගෙන යන මේ ගමනේහි යම්කිසි කෙනෙක් ඊටා වික්මනින් පසුබසින්නට පුළුවන්. හැබැයි මේ ආර්ය ශ්‍රාවකයා පසුබසින්නේ නැතුව නොපසුබස්නා බවින් යුක්තව කාලය ගත කරනවා. ඒකට මේ කතා කරන කාරණාවම තමයි කියන්නේ කුසල ධර්මයන්හි අතෘප්තිකර බවත් එක්කම තමයි මේක ගොඩනගන්නේ. කුසල ධර්මයන්හි අතෘප්තිකර බවත් එක්ක තමයි යාට වීරය කියන දේ සම්පාදනය කරගන්නට තියෙන්නේ. එතකොට අපපටිවානිතාච ප්‍රධානස්මින් කියනකොට ප්‍රදන් වීරයේහි තියෙන නොහැකිලුණු ඉදිරියට යන ස්වභාවය. එතකොට ප්‍රදන් වීරය කියලා කියන්නේ යා මේ අපි ඒකට තව වචනයක් පාවිච්චි කරනවා ආරද්ධ වීරිය කියලා. ආරද්ධ වීරය, ආරම්භෝ වීරය කියලා. ආරම්භෝ වීරය කියලා කියන්නේ බහා තබෝ වීරය නෙමෙයි. වීරය බහා තබලා කියන්නේ දැන් ඒක ඉවරයි. දැන් කෙනෙක් භාවනා කරලා ඉවරයි. ඊට පස්සේ යාට ඒක ඉවර වෙන වෙලාවක් තියෙනවනේ. දැන් මම භාවනා කරන වෙලාව. එතකොට භාවනා කරන වෙලාව කියලා කියන්නෙම ඊට පස්සේ යාට තියෙන භාවනා කරන වෙලාව නෙමෙයි. එයා දැන් භාවනා කරන වෙලාවෙන් පස්සේ ඊළඟ දේ කරන්න පටන් ගන්නවා. ඒ දේ කරන්න පටන් ගන්නකොට අර ප්‍රදන් වීරය එයාට නැහැ. ඊට පස්සේ ඒක පසකින් තියලා තමයි එයා යන්න පටන් ගන්න. එසේ නොවිය යුතුයි. ප්‍රදන් වීරය කියලා කියනකොට අර අතෘප්තිකර ස්වභාවය සමග එයා ජීවිතයේ හැම මොහොතකම අර සතිපට්ඨාන සූත්‍ර කතාවේදී දක්වනවා වගේ නිදාන කතාවේදී අර ලිදක් ළඟට ගියත් කොහෙට ගියත් එයා මේ සතිපට්ඨානෙම කතා කරනවා කියනවා. සතිපට්ඨාන භාවනාවක්ම සිද්ධ කරනවා වැඩ කටයුතු සිද්ධ කරන්නට ගියත් කියලා. අන්න ඒක තමයි අපපටිවානිතාච ප්‍රධානස්මින් කියලා කියන්නේ. එයා ප්‍රධාන වීරය සිද්ධ කරනවා. හැම වෙලාවකදීම එයා තමන්ගේ සිත පිළිබඳව මනාකොට හඳුනා ගැනීමකින් යුක්තව කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒක තමන්ගේ හිත හැසිරෙන විදිහ එයා හොඳාකාරවම දන්න නිසා එයාගේ ප්‍රධාන වීරය මුළු ජීවිතේ පුරාවටම පැතිරලා තියෙනවා.
ඒක එක වෙලාවක් තබාගෙන මම පැයක් භාවනා කරනවා කියන තැනකින් කරන වීරිය පමණක්ම නෙමෙයි. ඒකටත් කෙනෙකුට වීරයක් තියෙන්න ඕනේ. හැබැයි එපමණකින් සෑහීමකටපත් වෙන වීරයක් නෙමෙයි මේ වීරය. ඇයි ඒක අසන්තුෂ්ඨිතාවයත් එක්ක යෙදුණු වීරයක්නේ. එතකොට එයා දන්නවා මුළු ජීවිතේ පුරාවටම ඒක කොහොමද ව්‍යාප්ත කරගන්නේ කියලා. එයා විශේෂයෙන්ම එයාගේ හිත දිහා බලනකොට එයාට තේරෙනවා උපන් අකුසල ධර්ම මොනවද කියලා. උපන් අකුසල් ධර්ම ප්‍රහාණය කිරීම සඳහා එයා හැම මොහොතකදීම වෑයම් කරනවා. හිතේ තරහ ඇති වෙලා තියෙනවා නම් යම් යම් පුද්ගලයන් යම් සිදුවීම් සම්බන්ධයෙන් එයා ඒ උපන්නා වූ තරහ සහගත සිතුවිලි, ද්වේෂ සහගත සිතුවිලි බහා තබන්නේ කෙලෙසදයි කියලා එයා කල්පනා කරනවා. ඒ වගේම එයා හිතේ ඇති වුණු අනිකුත් ලෝභ සහගත අරමුණු, මෝහ සහගත අරමුණු ආදී දේවල් කොහොමද නැතුව එයා අලෝභ සහගතව හැසිරෙන්නේ, අමෝහ සහගතව හැසිරෙන්නේ කියන එක පිළිබඳව එයා වෑයම් කරනවා. ඒ වගේම එයාට නුවණක් විදිහට තියෙනවා මෙබඳු පරිසරයක් ඇසුරු කළොත් නූපන් අකුසල් උපදින්න පුළුවන්කම තියෙනවා. මේ පරිසරයට ගියොත් මට ගැටීම් සහගත සිතුවිලි වැඩිපුර උපදින්න පුළුවන්. මෙබඳු පරිසරයක් ඇසුරු කළොත් මට ලෝභ සහගත සිතුවිලි වලින් මාව අභිභවනය කරන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා ඒ පරිසර පද්ධතිය මගහැරවාගෙන ගනිමින් නූපන් අකුසල් නූපදින තත්වයට එයා වෑයම් කරනවා. දැන් මේක කෙනෙකුගේ ජීවිතේ හැම වෙලාවකදීම එයාට තමා පිළිබඳව ප්‍රත්‍යවේක්ෂණයකින් වාසය කිරීමෙන් පමණක් කළ හැකි දෙයක්. තමා පිළිබඳව ප්‍රත්‍යවේක්ෂණයක් නැති මිනිස්සෙකුට දැන් හිතට අකුසලයක් ආවා හෝ මෙබඳු පරිසරයක් තුළ මේ අකුසලයේ එන්න පුළුවන් කියන එක හෝ කිසිම විදිහකින් තක්සේරුවක් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. තමන් පිළිබඳව හොඳ අවධානයක් තියෙන පුද්ගලයෙකුට තමයි, හිත පිළිබඳව හොඳ දැක්මක් තියෙන කෙනෙකුට තමයි හිතට ඇතිවන සිතුවිලි සහ හිතට එන්න පුළුවන් සිතුවිලි පිළිබඳව වර්ගීකරණයක් කරගන්නට, තක්සේරුවක් කරගන්නට පුළුවන්කම තියෙන්නේ. තහවුරු වෙච්ච අකුසලයක් ප්‍රහාණය කරන්න, දුරු කරන්න අමාරුයි. ඒකට අපිට ගොඩක් වෑයම් කරන්න වෙනවා. හැබැයි අලුතෙන් එබඳු අකුසලයන් නූපදින තැනට අපේ හිත පත් කරගන්න එක පහසුවෙන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා එයා වෑයම් කරනවා කුමක් සඳහාද? දැනට ඉපදිලා තියෙන අකුසල ධර්මයන් දුරු කරන්න වෑයම් කරනවා. නූපන් අකුසල ධර්මයන් උපදින්නේ නැතිවීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. ඒ වගේම කුසලයේ පැත්තෙනුත් ඒ විදිහටමයි නූපන් කුසල් සිදු නොකළා වූ කුසල් අසන්තුෂ්ඨිතාවය නිසාම උත්පාදනය කරගන්නේ කොහොමද? කරපු නැති කුසලයේ පැත්තට තමන්ගේ හිත වඩන්නේ කොහොමද? දියුණු කරගන්නේ කොහොමද කියලා ප්‍රධාන වීරිය පිණිස යාගේ හිත නමනවා. ඒ වගේම උත්පාදනය වෙලා තියෙන කුසල, ඒ කියන්නේ දැනට ඉපද තිබෙන කුසල් තව දුරටත් වැඩි දියුණු කරගන්නේ කොහොමද කියලා එයා කල්පනා කරනවා. මේක තමයි වීරිය. එයාගේ ජීවිතේ පුරාවටම මේක පැතිරලා තියෙන්නට ඕනේ. වීරිය කියලා කියනකොට අර කායික වීරිය පමණක්ම නෙමෙයි. අපි ගිහිල්ලා පළගක් බැඳගෙන බොහොම දැඩිව හිත තබාගෙන මොන වේදනාව ආවත් මම මේක කරනවා කියන දැඩිව ගත්ත බැඳගත්ත වීරිය කියන එක පමණක්ම නෙමෙයි වීරිය කියලා කියන්නේ. සම්‍යක් ප්‍රධාන වීරයන් පිළිබඳව අපි කතා කරනකොට මේ හැම පැත්තක්ම වීරය කියන දෙයටයි. ඒක නුවණින් කරන දෙයක්. අර අසන්තුෂ්ඨිතාවයත් එක්ක මිශ්‍ර වුණ දෙයක් තමයි ප්‍රධාන වීරය කියන එක. කස්පාදන මේ වීරය ගැන කතා කරනකොට මේ ඉන්ද්‍රිය සමතාවය ගැන පැහැදිලි කරන්නට ඕන. වීරය පිළිබඳව කතාවේදී විශේෂයෙන්ම ඉන්ද්‍රිය සමතාවය කියන එක අනිවාර්යෙන් තියෙන්නට ඕන. මොකද සමහර වෙලාවට කෙනෙකුගේ ඊටමත් දැඩි වීරය නිසා එයාට යථාර්ථයේ තේරුම් ගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ කියන්නේ දැඩි වීරය නිසා මේ අර සියුම් දූවිලි වගේ වැලි ටිකක් අපි තදින් ඇල්ලුවත් ඒක අත්තරින් මිරිකී යනවා. ඒක බුරුල්ලට ඇල්ලුවත් අත්තරින් මිරිකී ඒක බිමට වැටෙනවා. ගලිස්සා යනවා. නිසා ඒක මධ්‍යස්ථව අල්ලන්න අපි තේරුම් ගන්නට ඕනේ. ඒක හරියට වීණාවේ තත් වගේව දැඩිව ස්පර්ශ කළත් බෑ, ලිහිල්ව කළත් බෑ. ඒක අපි ඒ ප්‍රමාණය දැනගන්න. සරලව කියනවා නම් මේ තව අපි මේ කාලේ විදිහට තෙත සබන් කැල්ලක් අල්ලනවා වගේ. ඒක ඒ අදාළ ප්‍රමාණයට අල්ල ගන්නට අවශ්‍යයි. එහෙම නැති වුණොත් එහෙම ඒක අපෙන් ගිලිහෙනවා. දැන් අපිට සමහර වෙලාවට දැන් නිදා ගන්න ඕනේ, හෙට ගමනක් යන්න තියෙනවා කියලා දැඩිව නිින්දට අපිට අවකාශය තියෙනකොට එදාට නිින්ද යන්නේ නැහැ බොහෝ දිනකට. ඒක හිතට දැඩිව අවශ්‍ය කරනවා. අර බාහිය දාරුචීරිය බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ හොයාගෙන එනකොට ජේතවනාරාමයට එනකොට භාග්‍යතුන් වහන්සේ නැහැ ජේතවනාරාමේ. එතකොට දාරුචීරියට බොහොම මේ භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතේ වැඩිය කිව්වහම එයාගේ ඇඟ ගැහෙන්න ගන්නවා.
වෙවුල යනවා බුදුරජාණන් වහන්සේව හොයාගෙන. දැන් එච්චර දැඩි අවශ්‍යතාවයක්. එච්චරකට දැඩි අවශ්‍යතාවයක්. ඒකට බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. බුදුරජාණන් වහන්සේගෙන් අහනකොට භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා බණ කියන එක. මම පිණ්ඩපාතේ වඩින වෙලාව තුන්වරක් ප්‍රතික්ෂේප කරනවා බුදුරජාණන් වහන්සේ. තුන්වරක්ම ඉල්ලනවා භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයට හෝ මගේ ජීවිතයට අන්තරායක් වෙන්න පුළුවන් මට මේක කියන්නට කියලා. බුදුරජාණන් වහන්සේ මේක ප්‍රතික්ෂේප කරන්නේ අර යාගේ අර දැඩි අවශ්‍යතාවය ඒක යම් මට්ටමකට අඩු කරන්නට අවශ්‍යයි. ඒ වගේම මේ ඉන්ද්‍රිය සමතාවයේ දිහා බලනකොට අපිට අර වීරය කියන දේ සහ දැඩිව ඒක ග්‍රහණය කර ගැනීම කියන එක වැඩි වුණත් අපිට පුළුවන් කමක් නැහැ සත්‍ය අවබෝධය කරන්නට. සෝන කුටිකන්න තෙරුන් වහන්සේගේ කතා වස්තුව මම හිතන්නේ බොහොම හොඳම උදාහරණය. බුදුරජාණන් වහන්සේ වීරිය අඩු කර ගැනීම පිණිස දේශනා කරපු අවස්ථාවක්. අද අපිට නම් ගොඩක් වෙලාවට ඔබට අඩු කරගන්න අවශ්‍ය නැහැ. තව වැඩි කර ගැනීමක් තමයි අවශ්‍ය වන්නේ. සෝන කුටිකන්න හාමුදුරුවන්ගේ කතාවේදී උන්වහන්සේ කුටිකන්න කියලා කියන්නේ කෝටි කර්ණ කියන එක. උන්වහන්සේ ගිහි කලට දාපු කුණ්ඩලාභරණේ පමණක් කෝටියක් පමණ වටිනා කුණ්ඩලාභරණයක්. එතකොට එච්චර ධන දාන්නෙන් ආඩ්‍ය පවුලක මහා කුසල සම්පත්තියක් ඇතුව ඉපදුණු සිටු පුත්‍රයෙක් තමයි සෝන හාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා පැහැදීමටපත් වෙලා මේ ශාසනයට ඇතුළත් වුණාට පස්සේ කුටිකන්න හාමුදුරුවෝ සෝන හාමුදුරුවෝ ඉතාම දැඩිව වීරය කරන වික්ෂුන් වහන්සේ නමක් බවට පත් වුණා. උන්වහන්සේ කෙතරම් වීරය කරනවද කියනවා නම් උන්වහන්සේගේ පා ඉතාම සියුමැලි පා තිබුණේ. උන්වහන්සේ තීන මිද්දේ දුරු කර ගැනීම පිණිස වැලි සහිත සක්මනට බැහැලා සක්මන් කරනවා. කවදාවත් හරියට පොළවේ අඩියක් තියලා සක්මන් කරපු ඇවිදපු කෙනෙක් නෙමෙයි. එතකොට ඒ සියුම් පාද අර වැලි කැට ඇනිලා තුවාල වෙලා ලේන්න පටන් ගන්නවා. ලේ එද්දිත් නැවත සක්මන් කරනවා නිදිමත දුරු කර ගැනීමෙන් භාවනා කිරීම සඳහා. ඊට පස්සේ ලේ ගලනකොට කකුල් යටිපතුල් පැලිලා තවදුරටත් යටිපතුල් වලින් ඇවිද ගන්න බැරි වෙනකොට උන්වහන්සේ දනගගා සක්මන් කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේක දැකලා බුදුරජාණන් වහන්සේ සෝන හාමුදුරන්ට කියනවා මේ වීරය කියන දේ අඩු කරගන්න ඉන්ද්‍රිය සමතාවයටපත් කරගන්නටයි කියලා. එතකොට මේ අර හරියට මේ හරක් මරපු මේ තැනක ලේ ගලාගෙන ගියා වගේ කියන සක්මන් මළුව. ලේ තැවරිලා හැම තැනකම. එතකොට මෙන්න මේ තරම් දැඩිව වීරයක් සෝන හාමුදුරු කළා. එතකොට ඒ දැඩි වීරය කිරීම කියන එක සමතාවයකටපත් කරන්නට සිද්ධ වුණා භාග්‍යතුන් වහන්සේට. ඒ කියන්නේ අවවාද කරන්නට උනා ඒ වීරය අඩු කරගන්න කියලා. මොකද මේ දැඩිව වීරය කිරීම තුළ හිත සමාධිමත් උනේ නැහැ. ඒ වගේම තමයි හීන වීරය තියෙන පුද්ගලයෙකුටත් පුළුවන් කමක් නැහැ හිත සමාධි කරගන්න. ඒ නිසා වීරය කියන දේ අපි මධ්‍යස්තව පවත්වා ගන්නට අවශ්‍යයි. ශ්‍රද්ධාව වගේම වීරය කියන දේත් අපි සමානව පවත්වා ගන්නට අවශ්‍ය දෙයක්. ඒ වගේම සති සමාධි ප්‍රඥාදී මේ අනිකුත් සියලු ඉන්ද්‍රිය ධර්මයන් අපි එක සමාන මට්ටමින් ඇති කරගත යුතුයි. එතකොට තමයි අපේ හිත මනාව සමාධිගත කරගන්නට පුළුවන්කම තියෙන්නේ. ඕවගෙන් එකක් හරි වැඩිපුර වැඩි වෙන්න පටන් ගත්තොත් එහෙම සිහිය නම් කොතෙක් වැඩි වුණත් කමක් නැහැ. මොකද අනිත් ඉන්ද්‍රියන්ගේ අඩු වැඩි වීම පෙන්වා දෙන නිසා. හැබැයි අනිත් ඉන්ද්‍රිය ධර්මයන්ගේ එකක් හරි අධිමත්ව ගියොත් එහෙම එතනින් එහාට ඒ සමාධිය දියුණු වෙන්නේ නැහැ. කෙනෙකුට ප්‍රඥාව පමණක් වුණත් වැඩිපුර දියුණු වුණොත් එයා සෑම දෙයක්ම තර්කන විශ්යෙන් අරගෙන ලෞකික කුසලයේ පවා අතහැරගෙන ඒ වගේම හිත කාෂ්ඨක භාවයට පමුණවාගෙන එයාට මේ එතනින් එහාට ධර්මාභිසමය කරන්නට බැරි තැනට එයාගේ හිතපත් වෙනවා. ඒ නිසා මේ ඉන්ද්‍රියන්ගේ සමතාවය කියන එක ඊටාම අත්‍යවශ්‍ය දෙයක්. වීරය දිහා අපි බැලුවත් වීරය අරගෙන කල්පනා කළත් ඉන්ද්‍රිය සමතාවය කියන එක එතනදී විශේෂ සැලකිල්ලකින් අපි භාවිත කළ යුතු තැනක් හැටියටයි අපට දකින්න පුළුවන්කම තියෙන්නේ. මොකද ඒ වීරය අධිමත්ව ගියත් ගැටලුවක්, වීරය නැති වුණත් ප්‍රශ්නයක්. ඒ නිසා ප්‍රධානස්මින් කියනකොට මේ අපටිවානිතා ප්‍රධානස්මින් කියනකොට අපිට ඒ ප්‍රධාන වීරය පිළිබඳව අපි උත්සාහවත් වෙන්නට තියෙන්න ඕනේ. නොපසුබස්නා බවක් තියෙන්නට ඕනේ. ඒක මුළු ජීවිතේ පුරාවටම පැතිරී තියෙන්නට ඕනේ. හැබැයි ඒ පැතිරී තියනවා කියන එකෙන් අදහස් කරන්නේ අනෙක් ඉන්ද්‍රිය හා සමතාවයෙන් යුක්තව මේක ඉදිරියට දියුණු කර ගැනීම. කුසල ධර්මයන් පිළිබඳව අසන්තුෂ්ඨිතාවයත් ප්‍රධාන වීරියෙහි නොපසුබස්නා බවත් පිළිබඳවයි අපි මේ දීර්ඝව පැහැදිලි කළේ. මම හිතන්නේ අපේ ගෞරවනීය කසප හඳුරන් වහන්සේ තාමත් හොඳින් එය ඔබට
ඒත්තු ගැන්නුවා කොයි ආකාරයෙන්ද කුසල ධර්මයන් පිළිබඳව අසන්තුෂ්ඨිතාවය ඇති කරගන්නේ. ඒ වගේම ප්‍රධාන වීරිය කෙබඳු විය යුතුද කියන එක පිළිබඳව. ඉතින් මේවා විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන මේ නිවන් දකින්න උත්සාහවත් වෙන ඔබට යම් ප්‍රතිපදාවකට උත්සාහවත් වෙන ඔබට ඉතාමත් වැදගත් වෙන කාරණා මෙන්න මෙබඳු කාරණා පිළිබඳව අනවධානයෙන් සහ අනවබෝධය නිසා ඔබට ගිලිහි යන්න තියෙන දේවල් බොහොමයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් ඔබේ දැඩි අවධානය අවබෝධය බොහොමත්ම වැදගත් වෙනවා. සංගීති සූත්‍රය ඇතුළත් දහම් කරුණුයි අපි මේ සාකච්ඡා කරගෙන එන්නේ. ඒ කතා කරනකොට ඊළඟට අපිට හමු වෙනවා තවත් ඉතාමත්ම විශේෂ කාරණාවක් විද්‍යා විමුක්ති පිළිබඳව මේ කරුණු දෙක පිළිබඳව සඳහන් වෙන කොටසෙහි අවසානයේට කලින් තියෙන කාරණා විද්‍යාව සහ විමුක්ති තවත් එක කාරණාවක් අපිට කතා කරන්න තියෙනවා. කසපහඳුන විද්‍යා විමුක්ති මේ සියලු දේන් බලාපොරොත්තු වෙන්නේ විද්‍යාව සහ විමුක්තිය. ඒක තමයි බෞද්ධයන්ගේ බලාපොරොත්තුව. මොකද්ද මේ ගැන පැහැදිලි කිරීම? විද්‍යාව කියලා කියනකොට මේ අපි දන්නවා ප්‍රධාන වශයෙන්ම ත්‍රිවිද්‍යා ධර්මයක්. ත්‍රිවිද්‍යාවන් කියලා කියනකොට පුබ්බේ නිවාසානුස්මෘති ඥානය, ඒ වගේම චතුූපපාත ඥානය සහ ආසවක්ඛේ ඥානය කියන මේ ඥානයන්ට කියනවා ත්‍රිවිද්‍යාව කියලා. පුබ්බේ නිවාසානුස්මෘති ඥානය කියලා කියන්නේ පුබ්බ නිවාස, ඒ කියන්නේ පෙර නිවාසනය කළ පෙර විසූ තැන් පිළිබඳව දන්නා, අපි සාමාන්‍යයෙන් කියන පෙර විසූ කඳ පිළිවෙල දන්නා නුවණ කියලා. ඒ පිළිබඳව අනුස්මරණය කරන්නට පෙර විසූ තැන් පිළිබඳව අනුස්මරණය කරන්නට තිබෙන නුවණට කියනවා පුබ්බේ නිවාසානුස්මෘති ඥානය කියලා. එතකොට දැන් අපි ගත්තාම කෙනෙකුගේ චිත්තසංතානය නොඑක් අවස්ථාවන් වලදී අර භව සංඥාවත් එක්ක තමයි ඝටිතව තියෙන්නේ. එතකොට අර තව අලුතෙන් තැනකට ප්‍රතිසන්දි වශයෙන් ගියාම ඒ තැනට අදාළ වන සිතුවිලි බහුල වෙනකොට එතන පමණක් ඒ සිතුවිලි පවතින ඒ මට්ටමේ ඇසුරු කරපු අරමුණු විතරයි යාට එන්න පටන් ගන්න. ඒකට කියනවා භවයෙන් ප්‍රතිච්ඡන්නයි කියලා. භවයෙන් වැහිලා ගිහිල්ලා කියලා. එතකොට දැන් අපිට අතීත කතන්දර පේන්නේ නැත්තේ අපිට මේ ජීවිතයේ සමහරලාට අපේ පොඩි කාලෙම වෙච්ච දේවල් අපිට මෙනෙහි කරන්න බැරි වෙනවා. හැබැයි අපි දන්න කාලේ දේවල් අතීතයේ අපිට යම් මට්ටමකින් සිහිපත් කරන්නට පුළුවන්. මේ පාසල් කාලය මේ ආදී ලෙස අතීතයේ සිහිපත් කරන්න පුළුවන්. එතකොට ඒවත් යම් මට්ටමකින් දැන් අමතක වෙලා යනවා. අමතක වෙලා යනවා කියලා කියන්නේ ඊට වඩා ප්‍රබල අරමුණු මනසට ඉදිරිපත් වීම මත අර දේවල් අපිට අපැහැදිලිව ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් පෙර ජීවිත වගේ දේවල් කොහෙත්ම සිහිපත් වෙන්නේ නැහැ. මේ ජීවිතේ ගත්ත අරමුණු ගොඩක් වැඩි. ඒ නිසා ඒක භවයෙන් ප්‍රතිච්ඡන්නව ගිහිල්ලා තියෙනවා. භවයෙන් වැහිලා ඒක. එතකොට ඒ භවයෙන් ප්‍රතිච්ඡන්න භාවය නිසා නොපෙනෙන දේවල් හිත දියුණු කරපු කෙනෙකුට හොඳින් අරමුණු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දැන් කෙනෙකු මේ ජීවිතයේදී එයා මේ ලොකු වෙනවා කියලා කියන්නේ එයා බාහිර තියෙන අරමුණු අරගෙන හරියට අර පැහැදිලි වතුර බඳුනක් නැතිනම් වතුර තියෙන විලක් කලඹව ගන්නවා වගේ අර ඇතුලේ තියෙන දේවල් හොයන්නට ගිහලා ඒක කලඹව ගන්නවා. එතකොට ඒ කෙලෙසුන්ගෙන් ගත්ත නිමිති වලින් මේක කැළඹිලා ගියාම ඒකේ පැහැදිලිව දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. හැබැයි හිත වඩන හිත දියුණු කරන කෙනෙක් කරන්නේ මොකද්ද? අර අරමුණු තෝරා බේරා ගන්නට සමර්ථ වෙන මට්ටමේ ඒකාග්‍රතාවයක් ඇති කර ගන්නවා මූලික වශයෙන්ම. අනංගනේ මුදු බුහුතේ තිතේ කම්මනීයේ ආනෙජ්ජප්පත්‍ය ආදී ලෙස දක්වනවා. හිත කෙලෙස් සංගන රහිත වෙලා මෘදු වෙලා කර්මන්නේ වෙලා හිත ඕන තැනකට නමන්න යොමු කරන්න පුළුවන්කම ලැබිලා එතකොට අන්න ඒ විදිහට හිත හොඳින් කර්මන්නේ වෙනකොට එයා සිහිපත් කරනවා එයාගේ ජීවිත කතාව අතීතයට සිහිපත් කරලා පෙර ජීවිතයේ දක්වා සිහිපත් කරන්නට පුළුවන් බවට පත් වෙනවා. මේක කරන්න පුළුවන්කම තියෙන්නේ ඊටමත් දැඩි චිත්ත ඒකාග්‍රතාවයක් එක්ක සමතේ පැත්තෙන් හිත දියුණු කිරීමත් එක්ක පමණයි. සෑම රහතන් වහන්සේ නමකටමත් මේ දේ කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට ඒ කියන්නේ එකෙන් මතක් කරන්නට උත්සාහවත් උනේ මේක විපස්සනාව පැත්තෙන් ලැබිය හැක්කක් නොව සමතේ පැත්තෙන් උත්පාදනය කරගත යුතු දෙයක් කියන එක. එතකොට අර පෙර තමන් විසූ කඳ පිළිවෙල පිළිබඳව යාට අර හිත එකඟ වුණාට පස්සේ ඒ පැත්තට සිත යොමු කරන්නට ඒ පැත්තට සිත නමන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ චතුත්ථ ධානයේ දක්වා කෙනෙක් හිත වඩලා ඒ මට්ටමට හිත දියුණු කරලා ඒ දියුණු වූ හිතින් එයාට පුළුවන්කම තියෙන ඒ බඳු මට්ටමේ චිත්ත ඒකාග්‍රතාවයකින් එයාගේ පෙරවිසු කඳ පිළිවෙල පිළිබඳව සිහිපත් කරලා බලන්නට.
එතකොට එයාට දකින්න පුළුවන් තමන් මීට පෙර ආත්ම භාවයේහි මොකද්ද කළේ. කෙනෙකුගේ හිතේ තිබෙන ඒ ප්‍රභාෂර මට්ටම අනුව හිතේ කෙලෙස් ධර්මයන්ගේ අඩු බව අනුව එයාට හිතන්න පුළුවන්කම තියෙනවා එක ආත්මයක්ද දෙකක්ද හතක්ද 10ක්ද 100ක්ද 1000ක්ද ලක්ෂයක්ද කෝටියක්ද කියන එක පිළිබඳව ඒ විදිහට බලන්න පුළුවන්කම තියෙනවා කෙනෙකුගේ හිතෙහි ඒ තිබෙන චිත්ත ඒකාග්‍රතාවයත් එක්ක ගිහිල්ලා. ඒකට ඒක සමාධිය තුළින් ලබන්නා වූ එක විද්‍යාවක්. ඒක සමාධිය තුළින් ලබන එක විද්‍යාවක්. ඒක සමාධිය තුළින් තමන් දකින්නට පුරුදු වන එක තැනක්. එතකොට මේ ත්‍රිවිද්‍යාව කියන පෙරවිසු කඳපිලිවල කියන එක සමහර විට කෙනෙකුට පුණ්‍යර්ධයක් විදිහට ලැබෙන්න පුළුවන්කමක් තියෙනවා. සමහර විට කෙනෙකුට පුරුද්ද නිසා පේන්න පුළුවන්කමකුත් තියෙනවා. ඒක පුණ්‍යමය වශයෙන් ලැබෙන දෙයක්, කර්මමය වශයෙන්. ඒ කියන්නේ දැන් කම්මජීද්දි පුඤ්ඤයිද්දි ආදී ලෙස තියෙනවානේ. දැන් කුරුල්ලට උඩින් යන්න පුළුවන්. එතකොට අපිට උඩින් යන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒතර කුරුල්ලට උඩින් යන්න පුළුවන් කියන එක ඒක යාට කර්මයෙන් ලබාගත්ත දෙයක්. ඒක වෙනම උපදවගත්ත දෙයක් නෙමෙයි. හැබැයි යාට උඩින් යන්න පුළුවන් කියන එක ඒක යා කර්මයෙන් ලැබපු දෙයක්. ඒකට අන්න ඒ වගේ සමහර අයට තියෙන උත්පත්තියෙන් මේ හැකියාව තියෙනවා. ගොඩක් වෙලාවට අපිට මේ කර්ම විශේෂ පිළිබඳව ආදී හිතන්න පුළුවන් කමක් නැති වුණා සම්පූර්ණයෙන්. සාමාන්‍යයෙන් ඒ බඳු අවස්ථා අධ්‍යයනය කරපු ඒ බඳු අවස්ථා පිළිබඳව කරන පරීක්ෂණ බොහෝමයක් තියෙනවා. එතකොට මේ පෙර ජීවිතයේ පිළිබඳව සිහිපත් කරන මේ කරපු අවස්ථා අර පහුගිය කාලෙක මට ඔය කතාව කිව්වහම අර එක මේ මෑණි කෙනෙක් ගෙනල්ලා එක මවක් දුන්නා විස්තර වගේක්. ඒ පෙර ජීවිතයේ සම්බන්ධයෙන් එක පිටරටක කෙරුණු ලිව්ව පොතක්. එයාගේ පෙර ජීවිතයේ හිටපු ළමයි පිළිබඳව ලියපු පොතක්. එතකොට මේ ආත්ම දෙකකට කලින් හිටපු ළමයි යා හොයාගෙන ගිහිල්ලා එතකොට එක ජීවිතයක මැද ආත්මෙදී අඩු වයසෙන් යා කලුරිය කර මැරෙනවා. එතකොට මෙන්න මේ ළමයි පිළිබඳව එයා හොඳටම අඳුනගෙන නම් විදිහට කල්ැත්තු ඒ සියල්ලම එයාට මතකයේ තිබිලා අර සිදුවීම් ඔක්කොම හොයාගෙන ගිහිල්ලා ඒක එයා පොතක් ලියනවා එයාගේ පෙර ළමයි ගැන. එතකොට මෙන්න මේ විදිහේ සංසිද්ධි අපිට දකින්න පුළුවන්. හැබැයි ඒ සංසිද්ධිවලදී දකින්න පුළුවන්කම තියෙන ප්‍රධානම දේ තමයි සමස්තයක් විදිහට පොදුවේ ගත්තාම ඒ හැම කෙනෙකුගේම මරණය සිද්ධ වෙන්නේ තරුණ වයසේදී. ඒ කියන්නේ හිත ඊටාම සක්‍රීයව දුර්වල නොවි චිත්තසංතතිය පවත්නා කාලෙක. දැන් අපි ගත්තාම දැන් විඥානයේ නාම රූපය අසුරු කරගෙන පවතිනකොට මම නිතර ගන්න උදාහරණයක් තමයි මේක මේ කර්මජ විඥානය මෙතන පවතිනවා කියන එක හරියට දුන්නකට ඊතලයක් දාලා පසුපසට මේ දුනුදිය ඇදපු පමණට තමයි තීරණය වෙන්නේ ඊතලයේ කොතෙක් දුර යනවද කියලා. එතකොට මේක මුලදී මැදදී බොහොම ශක්ති සම්පන්නව යාගේ ගමන යනවා. හැබැයි අවසානයේ යනකොට ඒක ලොකු ශක්තියක් ඇත්තේ නැහනේ. එතකොට ඒක වැටෙන්න ආසන්නයි. ඒක වැදුනත් එක්පමණ ගැඹුරකට යන්නේ නැහැ. එතකොට අන්න ඒ වගේ තමයි මේ හිතේ හැකියාවත් හිත ඊට පස්සේ සිත වැඩ කරන්න පටන් ගන්නකොට එක්පමණම කර්මන්නේ භාවයක් දකින්න පුළුවන් කමක් නැහැ අවසාන කාලයට යනකොට. ඒක නිසා තමයි ගොඩක් අයට වයසට යනකොට අමතක වීම, දුර්වල වීම, වටහා ගැනීමට දුර්වලකම්, දෙයක් තේරුම් ගැනීමට ඇති දුර්වලකම් අර ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට දකින්න පුළුවන්කම තියෙනවා. දැන් ඊතලයක් වුණත් දැන් ආරම්භක අවස්ථාවේදීම නතර කිරීමත් පහසුයි, අවසාන අවස්ථාවේදී නතර කිරීමත් පහසුයි. ඒ වගේ පුංචිම කාලේ වුණත් කෙනෙකුගේ සිතෙහි තත්ත්වයක් ඒ විදිහට තියෙනවා. අවසාන කාලේදී තියෙන තත්ත්වයක් ඒක සමාන ලක්ෂණ තියෙනවා, අසමාන ලක්ෂණත් තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන්ම මෙතනදී සිද්ධ වෙන දේ තමයි අර කර්මන්නේ වෙන හොඳ මට්ටමකදී මරණය සිද්ධ වුණොත් යම් හේතුවක් නිසා. එතකොට ඊළඟ ජීවිතේට ප්‍රතිසන්දි වශයෙන් තව තැනකට යා විඥානය බැසගත්තත් අර කලින් අත්දැකීම් සමුදාය එයා තුළ තියෙනවා. එතකොට ඒ කලින් අත්දැකීම් සමුදාය එයා සමහර වෙලාවට කතා කරන්න පටන් ගන්නවා. අපි කියනවා ඒකට පුනරුත්පත්තිය කියනවා කියලා. අපේ සමාජය තුලත් ගොඩාක් ඒ පිළිබඳව ලියවුණු පොත්පත් සහ අවස්ථාවන් තියෙනවා. පෙර ජීවිතය පිළිබඳව සිහිපත් කරමු. ජාතිස්මරණ ඥානය කියලා. ජාතිස්මරණ ඥානය කියලා අපි ඒකට කියනවා. පෙර ජාතිය පිළිබඳව එයා කල්පනා කරනවා. එතකොට ඒ ජාතිස්මරණ ඥානය කියන එකම තමන්ගේ හිත දියුණු කරලා උපදව ගැනීමක් තමයි මේ කතා කරන මේ නුවණ. ඒ කියන්නේ ඒක තමන්ගේ හිත දියුණු කිරීම වගේ උපදව ගන්න දෙයක්. අරක හිත දියුණු කරලා උපදවගත්ත දෙයක් නෙමෙයි. එයා ජාතිය ස්මරණය කරන්න පුළුවන්. එයාට මතකයේ තියෙනවා ඒක. ඒ ගොඩක් වෙලාවට තරුණ වයසෙන් වගේ කලුරිය කළාට පස්සේ ඒ පුරුද්ද තියෙනවා. හැබැයි ඒ හැම කෙනෙකුටම වගේ බොහෝ දිනකට වැඩිහිටි වයසටපත් වෙනකොට අර
භවයෙන් ප්‍රතිච්ඡන්න වෙලා යනවා. බොහෝ දෙනෙකුට අර ගන්න නිමිති ඒ පරිසර පද්ධතිය තුල ඇසුරු කිරීම වලින් වැඩි වෙනකොට අරක වැහිලා යනවා සම්පූර්ණයෙන්ම. එතකොට දැන් මෙතනදී අපි පුබ්බේ නිවාසානුස්මෘති ඥානය කියලා කියනකොට අර ඒ විදිහට ඒක නිකන් පහළ වුණ එකක් නෙමෙයි. එයා හිත දියුණු කිරීම තුළ උපදෝගත්ත නුවණක්, විද්‍යාවක්. එතකොට මේ විද්‍යාව නිසා යාට ඒක දර්ශනය කරන්න දකින්න පුළුවන්කම තියෙනවා. පෙරවිසූ කඳ පිළිවෙල පිළිබඳව පෙර කොහොමද යා හිටියේ, මොන විදිහේ තැනකද හිටියේ, කෙබඳු පැවතුම්ද තිබුණේ, කෙබඳු වස්ත්‍රද ඇන්දේ, කෙබඳු ආහාර රටාවන්ද ගත්තේ, මොන ආකාරයකටද ජීවත් වුනේ කියන එක පිළිබඳව යාට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම චුතූපපාත ඥානය කියලා කියනවා සත්වයින්ගේ චුතිය සහ උත්පත්තිය දන්නාකම. දැන් මේ සත්‍යය මෙතනින් චුත වෙලා මෙතන ඉපදුනා. මෙතනින් චුත වෙලා මෙතන ඉපදුනා. මෙන්න මේ විදිහට සත්වයින්ගේ චුතිය සහ උත්පත්තිය පිළිබඳව දන්නා නුවණට කියනවා චුතූපපාත ඥානය කියලා. ඒ වගේම ආසවක්ඛය ඥානය කියලා කියනවා සියලු ආශ්‍රව ධර්මයන් ක්ෂය කිරීම පිණිස පවත්නා නුවණට. ආසවක්ඛය ඥානය කියන එක. එතකොට මේ විද්‍යාවන් කියන එකදී සමතේ පැත්තෙන් ලබාගත හැකි දෙයක් තමයි පුබ්බේ නිවාසානුස්මෘති ඥානය සහ යම් කිසි කෙනෙකුට පෙරවිසූ කඳ පිළිවෙල සිහිපත් කරන්න පුළුවන් නම් ඒක සමතේ තුලින් ලබා ගන්න දෙයක්. ඒ වගේම චුතූපපාත ඥානයක් ලබන්නට පුළුවන් නම් ඒකත් එයාට සමතේ තුලින් ලැබිය හැකි දෙයක්. නමුත් ආසවක්ඛේ ඥානයක් තියෙනවා නම් ඒ ආසවක්ඛේ ඥානය විපස්සනාව පැත්තෙන් ලැබිය හැකි මේ ශාසනයේ අග්‍රතම ඵලය වන අරිහත් ඵලයේ තුල සාධනය වන අරිහත් මාර්ගයෙන් උපදව ගනු ලබන ඥානයක් තමයි ආසවක්ඛය ඥානය කියලා කියන්නේ. එතකොට විද්‍යාව පිළිබඳව අපි කතා කරනකොට විශේෂයෙන්ම මෙන්න මේ ත්‍රිවිද්‍යා ධර්මය තමයි මේ ශාසනයේ ප්‍රධාන විද්‍යාවන් හැටියට කතා කරන්නේ. දැන් මේ විද්‍යාව කියන එක වර්තමාන නූතන විද්‍යාවට තාම ස්පර්ශ කරන්න තබා සමීපවන්නවත් පුළුවන් වෙච්ච කාරණාවක් නෙමෙයි දැන්. ආසවක්ඛය ඥානය කියන එක නම් අපි මුළුමනින්ම ගත්තොත් ආශ්‍රව දුරු කරගන්න එක සම්බුද්ධ ශාසනයෙන් පමණක්ම කරන්න පුළුවන් දෙයක්. නමුත් පෙර ජීවිත දකින්නවා කියන එක ඊට පස්සේ සත්‍යය චුත වෙලා ඊළඟට උපදින්නේ කොතනද කියන එක දකින්න එක කොච්චර උත්සාහ කළත් තාමත් විද්‍යාඥයන්ටවත් මෙට සමීපවන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. මේ සම්බුද්ධ ශාසනයෙන් ලබා ගන්නට පුළුවන් උතුම්ම ඵලයක්, උතුම් අවස්ථාවක් වැඩි දෙයක් නෙමේ. තමන්ගේම චිත්තසංතානයන් දියුණු කිරීමෙන් ලබා ගන්න තියෙන දෙයක් මේක. අවාසනාවකට වගේ විවිධ කෙලෙස් වලට නැවත නැවත යටපත් වීමත් එක්ක තමන්ගේ හිතක තියෙන මේ විශිෂ්ටතම අවස්ථාවන්, විශිෂ්ටතම හැකියාවන් අහිමිව ගිහින් තියෙනවා මේ කෙලෙස් වලට වසඟ වීමත් එක්ක. දැන් විද්‍යාව පිළිබඳව කතා කරනකොට ඒත් එක්කම තියෙන එක තමයි විමුක්ති කියන එක. නුවණින් අවබෝධ කරගෙන මිදීමක්. කොහොමද කස්සපහන් මේක පැහැදිලි කරන්නේ? විමුක්තිය කියලා කියනකොට මිදීම කියන දේනේ අපි විමුක්ති කියලා කියන්නේ, විමුච්ඡති කියලා කියන්නේ මිදෙයි කියන එක. ඒ අනුව තමයි විමුක්ති කියන පදේ සැකසෙන්නේ. එතකොට මේ විමුක්ති ගැන කතා කිරීමේදී අපිට බොහොම ලොකු මාතෘකාවක් විමුක්ති කියලා කිව්වහම අපි දැන් විමුක්තිය කියනකොට විමුක්ති දෙකක් ප්‍රධාන වශයෙන් කතා කරනවා. ඒ තමයි මෙතනදී විශේෂයෙන්ම දක්වනවා චිත්තස්සජ අදිමුක්ති නිබ්බානංච. සිතෙහි තිබෙන අදිමුක්ති ස්වභාවය, සිතෙහි ඇතිවෙන සාමාන්‍ය අදිමුක්ති බව සහ නිර්වාණය කියන එක. මේකම තව පැත්තකින් අපිට විග්‍රහ කරන්නට පුළුවන්කම තියෙනවා. විමුක්තිය කියන එක රාග විරාග චේතෝ විමුක්ති සහ විඥා විරාග පඤ්ඤා විමුක්ති කියලා කොටස් දෙකකින් බෙදන්නට පුළුවන්කමක් තියෙනවා. එතකොට චිත්තස්සජ අදිමුක්ති කියලා කියන්නේ අර රාග විරාග චේතෝ විමුක්තිය කියන එක. එතනදී මේ අෂ්ට සමාපatti ආදී තුලදී ධ්‍යාන සමාපත්තීන් තුලදී කාමසහගත සංඥා ආදී ඒ ධ්‍යානයට ප්‍රතිපක්ෂ වන අනිත් ධර්මයන්ගෙන් සිතේ ඇති කරගන්නව මිදීමක්. අනේ මිදීමට කියනවා අපි සාමාන්‍ය මට්ටමින් සිතෙන් ඇති කරගත්ත විමුක්තියකට අදිමුක්තිය කියලා කියනවා. චිත්තස අදිමුක්ති කියලා, අදිමුක්තිය කියන එක. එතකොට සියලු කෙලෙස් ධර්මයන්ගෙන් මනාකොට මිදීම, සංකත ආදී සියලු සංස්කාර ධර්මයන්ගෙන්, සියලු සංකත ධර්මයන්ගෙන් මිදිලා අසංස්කෘත ධාතුවට තමන්ගේ හිතපත් කර ගැනීම. නිර්වාණය කියන දේ ස්පර්ශ කිරීම, නිවනටපත් වීම කියන එකට කියනවා ඒ විමුක්තියක්. නිර්වාණය කියන දේ හැටියට ඒ විමුක්තිය හඳුන්වනු ලබනවා. එතකොට මෙතනදී සංකත විමුක්තියක් තියෙනවා, අසංකත විමුක්තියක් තියෙනවා. මේ තමයි විමුක්ති දෙක. සංකත විමුක්තිය තමයි හිතෙන් ඇති කරගන්න අදිමුක්ති. ඒ අෂ්ට සමාපatti ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන ආදී ඊට පස්සේ අරූපාවචර ධ්‍යාන හතර කියන මේ දේවල් වලට කියනවා සංස්කෘත නැතිනම් සංකතය තුළ विद्यमान වන විමුක්තියින් කියලා. මිදෙන්නේ මොනවද? ප්‍රථම ධ්‍යානය,
කාම සංඥාවන්ගෙන් මිදිලා. ဒုတိ ය ධානයේ විතක්ක ਵਿਚාරයන්ගෙන් මිදිලා. මේ ආදී ලෙස ඒ ධානය ඒ ධර්මයට ධානයට ප්‍රතිපක්ෂ ධර්මයන්ගෙන් මිදිලා තියෙන නිසා ඒ වලට කියනවා ධාන කියලා නැතිනම් විමුක්ති කියලා කියනවා, චිත්තස් අධිමුක්තිය කියලා කියනවා. ඒ වගේම සියලු කෙලෙස් ධර්මයන්ගෙන් මිදී පවතින නිසා, සියලු සංකත ධර්මයන් අනුව නොපවත්නා නිසා නිර්වාණයටත් කියනවා විමුක්තියක් කියලා. ඒක නිර්වාණ විමුක්තිය, ඒක අසංකත විමුක්තියක්. ඒ විමුක්තිය විතරයි අසංස්කෘත වෙන්නේ. අනික එතනින් මෙහා තියෙන සියලු විමුක්තියන් අසංස්කෘතයි. විමුක්තිය කියන එක ලොකු පාඩමක් කියලා කිව්වේ. දැන් රාග විරාග චේතෝ විමුක්තිය, අවිජ්ජා විරාග පඤ්ඤා විමුක්තිය කියලා තව පැත්තකින් මේකට ප්‍රවේශය සලසා ගන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ශුන්්‍යත චේතෝ විමුක්තිය, අනිමිත්ත චේතෝ විමුක්තිය, අපනිහිත චේතෝ විමුක්තියයි කියලා මේ චේතෝ විමුක්තිය සලසාගෙන නිර්වාණය අරමුණු කරන තැනටපත් වන්නට තියෙන තව විමුක්තියන් පිළිබඳව අපිට වෙනම සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා විමුක්ති කියලා කියනකොට මේ පාඩම බොහොම ගැඹුරට කතා කරන්න පුළුවන් පාඩමක්. නමුත් මෙතනට අදාළව අපි කරුණු පැහැදිලි කරගත්තොත් අපිට අර සංකත විමුක්තිය විදිහට අෂ්ට සමාපත්තීන්ගේ තිබෙන විමෝක්ෂයත් ඒ වගේම නිර්වාණයත් කියන අසංස්කෘත විමුක්තියත් පිළිබඳව තමයි මෙතනදී විශේෂයෙන්ම හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. සම්බුද්ධ දේශනාව නැමැති සාගරයෙන් දිය බිඳක් අරගෙන අපි මේ සාකච්ඡා කරන්නේ. ඉතින් මේ ත්‍රිපිටකය කියවාගෙන යනකොට, ත්‍රිපිටක පොතපත පෙරලගෙන යනකොට මොනතරම් ධර්මයක් අපිට ගවේෂණය කරන්නට හිතන්නට තියනවද කියලා දකින්නට ලැබෙනවා. කොයිතරම් හාරගෙන ගියත්, කොයිතරම් මේ අර්ථ පරීක්ෂා කරගෙන ගියත් සෑහීමකටපත් නොවන මහ පුදුමාකාර ධර්ම රසයක් විඳින්න පුළුවන් බවක් ඒ ධර්මයේ තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඒක හරි අපූර්ව දෙයක්. ඒක බුද්ධ ශාසනයට පමණක්ම අනන්‍ය වූ දෙයක්. ඉතින් ඒ උතුම් ධර්ම රසය අපිට මේ ජීවිතය තුළදීම විඳ ගන්නට පුළුවන් නම් අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. සියලු රසයන් අතරින් ධර්ම රසය දිරනවායි කියලා ලෞතර බුදුරජාණන් වහන්සේම වදාළේ. මේ දහම් රසය, දහම් පද අර්ථ තේරුම් අරගන්නකොට, ඒව ජීවිතයකට යොදා ගන්නකොට දැනෙන ධර්ම රසය හරි පුදුමාකාර දෙයක්. ඔබේ ජීවිතය තුළින් ඒ අත්දකින්නට ඔබ උත්සාහවත් විය යුතුයි. ධර්මයේ තියෙන ඔබ කටපාඩම් කරගෙන මතක ගබඩාවක රැස් කර තබා ගැනීමට පමණක් නෙමෙයි, ඒ රැස් කරගන්න දෙය ඔබේ ජීවිතයට යොදා ගන්න, ඔබේ ජීවිතය තුළින් අත්දකින්න බලන්න. එයින් තමයි ඔබට මේ ශාසනයේ නියම ඵල ප්‍රයෝජනෙ ලබා ගන්නට පුළුවන්කම තියෙන්නේ. මේ බව සිහිපත් කරමින් අදට මේ සාකච්ඡාව නිමවටපත් කරනවා. අද මේ ධර්ම සාකච්ඡා මණ්ඩපයට වැඩම කොට ඔබට කරුණු පැහැදිලි කළ ලබනෝරුව කන්දාරණ සේනාසනාධිපති, රාජකීය පඬිතු ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිත හඳුරන් වහන්සේට අපි ඉතාමත් ගෞරවයෙන් පුණ්‍ය අනුමෝදනා කර සිටිනවා. ඒ වගේම දායකත්වයෙන් කටයුතු කරන සදැහැති පින්බර පින්වත් සෑම සිළු දෙනාටත්, දෙවියන් සහිත ලෝකයාටත් මේ කුසල ධර්මයන්ගේ බලයෙන් සියලු යහපත සැනසෙල්ල වේවා, සත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. සෑම සිළු දෙනාටම ලෞතුරු නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා පාරමී වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.